බලන්න. ත්‍රිකෝණයක පාදකෝණ අතර කොටස් සම්බන්ධය. දැන් මෙතනේ ABC ඕනෑම ත්‍රිකෝණයක් අඳින්න. මෙයා A BC ඊළඟට BC පාදය M ට N අනුපාතයෙන් බෙදනවා මෙන්න මේ D ලක්ෂයේදී. D ලක්ෂයේදී BC පාදය M ට N අනුපාතයට බෙදනවා. M ට N අනුපාතය. ඊළඟට මම A සහ D යා කරන්නම්. දැන් BC පාදය D ලක්ෂයේදී M ට N අනුපාතය බෙදනවා. දැන් D ලක්ෂයයි A ලක්ෂයයි යා කෙරුවොත් දැන් D සහ A යා කෙරුවොත් මේ ආකාරයෙන් මෙන්න මේ කෝණය මර ගන්නම් තිර ලෙස. කෝණය θ. ඊළසේ මෙන්න මේ ශීර්ෂ කෝණය ඇල්ෆා බීටා කොටස් දෙකකට වෙන් වෙනවා කියලා මම අරගන්නවා. ඊට සම්මත අංකණය අනුව මම අරගන්නවා මේ කෝණය කැපිටල් B මේ කෝණය කැපිටල් C ලෙස. දැන් බලන්න BD ට DC අනුපාතය M ට N BD ට DC අනුපාතය M ට N වෙනවා. බලන්න දැන් මෙන්න මේ අනුපාතයයි මේ θ කියන කෝණයයි මෙන්න මේ කෝණයි අතර සම්බන්ධය M ධන N cot θ. බලන්න M ධන N cot θ මෙලෙස M ධන N cot θ මෙතන එකතුව අනුපාතයේ තියෙන M10 කියලා M ධන N cot θ සමානයි කෝණය ඉන්න පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ කියලා මේ M cot alpha මෙයා සමාන වෙනවා M cot alpha ඍණ N cot beta. ඔන්න ඔහොම සම්බන්ධතාවයක් තියෙනවා. දැන් මේ සම්බන්ධතාවය මත තියාගන්න ඕනේ. ත්‍රිකෝණයක කෝණ අතර කොටස් සම්බන්ධය M ධන N cot θ සමානයි කෝණය ඉන්න පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ කෙනා ගන්නේ M cot alpha ඍණ N cot beta මෙලෙස. ඊට තවත් සම්බන්ධ තියෙනවා මෙන්න මේ ආකාරයෙන්. බලන්න දෙවෙනි සම්බන්ධය M ධන N cot θ ඒකමයි M ධන N cot θ මෙයා සමානයි කෝණින්න පැත්තේ කියලා මේ දැන් මම සලකන්නේ මෙන්න මේ කෝණයයි මේ කෝණයයි M ධන N cot θ සමානයි N cot B කෝණින්න පැත්තේ කෙනා N cot B ඍණ M cot C මේ දෙන්නේ කොට සම්බන්ධය. දැන් මේක අපිට ගණන් වලදී පාවිච්චි කරන්න වෙනවා. දැන් බලන්න BC පාදය D ලක්ෂයේදී M ට N අනුපාතයෙන් බෙදෙනවා. මේ ලක්ෂයයි මෙන්න මේ ශීර්ෂයයි යා කරනවා. BC පාදය D වලදී M ට N අනුපාතයෙන් බෙදෙනවා. D ලක්ෂයයි A ලක්ෂයයි යා කරනවා. මේ ශීර්ෂ කෝණය ඇල්ෆා බීටා කොටස් දෙකකට වෙන් වෙනවා. සම්මත අංකණය මෙයා කැපිටල් B මෙයා කැපිටල් C. දැන් සම්බන්ධය M ධන N cot θ මෙයා ධන මෙයා cot θ M ධන N cot θ සමානයි මේ කෝණ ඇසුරෙන් ගන්නවා නම් කෝණය ඉන්න පැත්තේ කියලා නෙමෙයි අනිත් පැත්තේ කියන ගන්නවා M cot alpha ඍණ N cot beta මේ කෝණ සලකනවා නම් M ධන N cot θ සමානයි කෝණ ඉන්න පැත්තේ මේ N cot B ඍණ M cot C රටාවකින් සම්බන්ධතාවය මත තියාගන්න ඕනේ. අඳින්න යන ආකාරයෙන්
හරිනේ. දැන් ගණන් වලදී අපිට ඕවා පාවිච්චි කරන්න වෙනවා. දැන් අද දවසේ පළවෙනි ගාන දැන් ශීර්ෂ කෝණය දෙකයි tan inverse මූල දෙකයි. ශීර්ෂ කෝණය දෙකයි tan inverse මූල දෙකයි. ඌ ඒකාකාර ඍජු වෘත්ත කේතුවක් ඍජු වෘත්ත ඝන කේතුවක් හරි. ශීර්ෂ කෝණය දෙකයි tan inverse මූල දෙක ඌ ඒකාකාර ඍජු ඝන වෘත්ත කේතුවක් කුඩා සුමට නාදැත්තක එල්ලා තිබෙන්නේ කමා ගන්න කේතු ශීර්ෂයටත් එහි වෘත්ත ආධාරකයේ පරිධියේ පිහිටි ලක්ෂයකටත් අසුමට නාදැත්තක එල්ලා තිබෙන්නේ කමා ගන්න කේතු ශීර්ෂයටත් එහි වෘත්ත ආධාරකයේ පරිධියේ පිහිටි ලක්ෂයකටත් දෙකලවරවල් සවිකරන ලද නාදැත්ත උඩින් යවන ලද අභිතන්නේ තන්තුවක් මගිනි. අපිට කියන්නේ කේතු ශීර්ෂයටත් එහි වෘත්තාධාරකයේ පරිධියේ පිහිටි ලක්ෂයකටත් දෙකලවරවල් සවිකරන ලද නාදැත්ත උඩින් යවන ලද අභිතන්නේ තන්තුවක් මගිනි. කේතුව එහි අක්ෂය තිරස් වනසේ සමතුලිතතාවයේ පවතී. සමතුලිතතාවයේ පවතී. පළවෙනි ප්‍රශ්නේ තන්තුවේ දිග කේතුවේ උස මෙන් 3 ගුණයක් බව පෙන්වන්න. කියන එක තන්තුවේ දිග කේතුවේ උස මෙන් 3 ගුණයක් බව පෙන්වන්න. දෙවෙනි ප්‍රශ්නේ කේතුවේ බර W නම් තන්තුවේ ආතතිය සොයන්න. කේතුවේ බර W නම් තන්තුවේ ආතතිය සොයන්න. පටන් ගන්න. ගාන සම්පූර්ණ කරන්න. දෙවන ගාන හැදෙන විදිය. අපි ගන්න ශීර්ෂ කෝණය දෙකයි tan inverse මූල දෙකයි. කියන්නේ අඩසිරස් කෝණය tan inverse මූල දෙකයි. ඒකාකාර ඍජු ඝන වෘත්ත කේතුවක් කුඩා සුමට නාදැත්තක එල්ලා තිබෙන්නේ කේතු ශීර්ෂයටත් එහි වෘත්ත ආධාරකයේ පරිධියේ පිහිටි ලක්ෂයකටත් දෙකලවරවල් සවිකරන ලද නාදැත්ත උඩින් යවන ලද අභිතන්නේ තන්තුවක් මගිනි. කේතුව එහි අක්ෂය තිරස් වනසේ සමතුලිතතාවයේ පවතී. එහෙනම් කේතුව සමතුලිත වෙන්නේ අක්ෂය තිරස් වන ආකාරයෙන්. එහෙමනම් ඔය කියන කේතුව මෙලෙස තියෙනවා මේ අක්ෂය තිරස් මේ ආකාරයෙන් කේතුව බලගින් අක්ෂය තිරස් වුණාම තලාධාරකයේ විස්කම්භය හරස් කර දිද්දී මම ලම්බක වෙනවා එයා සිරස් වෙනවා. දැන් මේ තියෙන්නේ ඔය කියන කේතුව අක්ෂය තිරස් වනසේ සමතුලිත වෙනවා. බලගන්න අක්ෂය තිරස් වනසේ සමතුලිත වෙනවා. අහගෙන ඉන්න අක්ෂය තිරස් වනසේ සමතුලිතයි. දැන්
තන්තුවක කෙලවරක් මෙතෙන්ට ගැට ගහනවා. අනිත් කෙලවර මෙතෙන්ට ගැට ගහන්නේ. ඒ කියන්නේ දැන් ඊට පස්සේ මෙයා නාදැත්ත මතින් දානවා. ඒතර ආතතියක් මෙතනින් එනවා. මෙතනින් ආතතියක් එනවා. ඒ කියන්නේ මෙයා සමතුලිත වෙන්නේ බාහිර බල තුනක් යටතේ. මෙයාගේ බර සිරස්ස පහළට මෙතනින් එන ආතතිය සහ මෙතනින් එන ආතතිය. කොහොමද වෙන්නේ? අය මේක ස්වභාවිකව එල්ලෙන විදිය කතා කරලා තියෙනවා. දැන් අපි දන්නවා ආතතිය වගේ බලයක් අපි සරහන් කරන්නේ අන්තිමටම. මොකද අපි විසින් ලබා දෙන බල සරහන් කරන්නේ අන්තිමටම. මෙයාගේ බර එයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් සිරස්ස පහළට. ඒක ස්වභාවික බලයක්. ගුරුත්ව කේන්ද්‍රයෙන් සිරස්ස පහළට. එහෙනම් මෙයාගේ බර මෙතනින් සිරස්ස පහළට. බලගන්න. මෙයාගේ බර මෙතනින් සිරස්ස පහළට. W ක්‍රියාත්මක වෙනවා. අතනින් සිරස්ස පහළට. දැන් මේ තියෙන්නේ මෙයාගේ ක්‍රියා රේඛාව. බලගන්න. දැන් බර කියන බලයේ ක්‍රියා රේඛාව මේ තියෙන්නේ. බර කියන බලයේ ක්‍රියා රේඛාව ඒ තියෙන්නේ. බලගන්න. ඊට පස්සේ මෙතනින් එන ආතතිය කේතුල බාහිර බලයක්. මෙතනින් එන ආතතිය කේතුල බාහිර බලයක්. ආතතිය තියෙන්නේ තන්තුව දිගේ. ඒතර පැහැදිලි අනිවාර්යයෙන්ම මෙතනින් එන ආතතියයි මෙතනින් එන ආතතියයි මෙන්න මේ ක්‍රියා රේඛාව මතදී හම්බ වෙන්න ඕනේ. මේ ක්‍රියා රේඛාව මතදී හම්බ වෙන මොකද බල තුනේ ක්‍රියා රේඛා ඒක ලක්ෂයින්ද. එතකොට මේ කාන්තියක් මෙහෙම එන්නේ මේ. අපි කිසිම අන්තිම කතා කරා මේක. ඒ කාන්තියක් කොයි විදිහට අනිත් ආතතිය මෙතනින්. ඒ විදිහට. ඒකේ නාදැත්ත තියෙන්නේ බලන්න. නාදැත්ත තියෙන්නේ මෙතන. මේක නාදැත්ත මතින් පන්නනවා. ඒතර ආතති බල මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ පැත්තට ආතතිය T ක්‍රියාත්මකයි. මේ පැත්තට ආතතිය T ක්‍රියාත්මකයි. මෙතන ඔය කියන නාදැත්ත තියෙනවා. නාදැත්ත මතින් පන්නන්නේ. එතකොට බල තුනේ ක්‍රියා රේඛා නාදැත්ත මතදී හමු වෙන්නේ. එතකොට සමතුලිත බලපත්තිය ඔහොමයි තියෙන්න ඕනේ. අයි මේ ගැන ගිය සතිය අන්තිම සාකච්ඡාවක් කරා. පැහැදිලිද? ඔහොමනේ වෙන්න ඕනේ. එතකොට අඩසිරස් කෝණය මම මේ අඩසිරස් කෝණය ගන්නම් ඇල්ෆා ලෙස. දැන් බලන්න මෙතන ක්‍රියාකාරකම හරි. ඒ කියන්නේ ඇල්ෆා සමානයි tan inverse මූල දෙකයි. tan inverse මූල දෙකයි. ශීර්ෂ කෝණය මේ දෙලා තියෙන්නේ. ශීර්ෂ කෝණය කියන්නේ මේ සම්පූර්ණ කෝණය. එයාගෙන් භාගයක් මේ තියෙන්නේ. ඒ කියන්නේ අඩසිරස් කෝණය tan inverse මූල දෙකයි. ඒ කියන්නේ tan alpha සමානයි මූල දෙකයි. පැහැදිලිනේ? දැන් අපි උත්සාහය ගන්න කියනවා. දැන් මෙතෙන්නේ අවිවහාරික ගණිතය. මේක තමයි ඇප්ලයිඩ්. ඔච්චරයි තියෙන්නේ දැන්. දැන් අපිට සමතුලිත බලපත්තිය මෙලෙස නිදහසේ අඳින්න පුළුවන් වෙනවා. පැහැදිලිද? මම කියන සමතුලිත බලපත්තිය ඇඳපු විදිය පැහැදිලිද? තේරුණා කියන එක අපිට පරිස්සමෙන් තේරුම් ගන්න. දැන් මේකෙන් ගණන් එන්න පුළුවන් සියලුම යෙදීම අපි අද පන්තිය කරලා ඉවර කරනවා. ඊට පස්සේ අලුත් කොටස වෙන්නේ අසව්වකදී ප්‍රතික්‍රියාව. ටික ටික පාඩම සංකීර්ණ වෙනවා. දැන් බලගන්න. දැන් ඇල්ෆා tan inverse මූල දෙකයි. ඒ කියන්නේ tan alpha කියන්නේ මූල දෙකයි. ඊට පස්සේ මෙන්න මේ බලමේ. දැන් මේ හේතුව මත ක්‍රියාත්මක බාහිර බල තුනයි. එක්කෙනෙක් සිරස් අනිත් දෙන ආනත බල. දැන් මේ ආනත බල තිරස හෝ සිරස සමග සාධන කෝණ හොයාගන්න ඕනේ. එහෙමනම් ආනත බල පටන් ගන්න තැනින් තිරස් සිරස් රේඛා අඳින්න. මෙතනින් තිරස් රේඛාව මෙතනින් තිරස් රේඛාව. ආනත බලය පටන් ගන්න තැනින් තිරස් සිරස් රේඛා අඳින්න. මෙතන සිරස් රේඛාව. ඊට පස්සේ මේ ආනත බලය පටන් ගන්න මෙතනින් එතනින් තිරස් රේඛාව සිරස් රේඛාව මෙලෙස. දැන් බලන්න මෙන්න මේ ආතතිය සිරස සමග සාධන කෝණය මරගන්නව තීට ලෙස. මෙයා සිරස සමග සාධන කෝණය මරගන්නවා බීට ලෙස. අවුලන්නේ නැනේ. ආනත බල සිරස සමග සාධන කෝණ මම ඔය ආකාරයෙන් අරගන්නවා. දැන් හොඳට අහගෙන ඉන්න. මෙතන වැදගත්ම යෙදීමක් අපි දැන් කරන්න යන්නේ. හොඳට බලගන්න. දැන් මේ තියෙන්නේ සමතුලිත බලපත්තියක්. අපි දන්නවා ඒකතල බලපත්තියක් සමතුලිතයි නම්
තෝරාගත් ඕනෑම දිශාවකට බල විභජනය කරාම විභේදන සංරචකවල දෛශිකතුව බිඳුවක් වෙනවා. පැහැදිලිනේ? මේක සුමට නාදැත්තක් මතින් පනලා තියෙන හින්දා තන්තුව පුරාවටම තියෙන්නේ එකම ආතතියක්. ගිය සති කතා කරා. මම හොඳට බලාගෙන ඉන්න කියලා. දැන් මෙයාට සමාන හා ප්‍රතිවිරුද්ධ ආතති සංරචකයේ මෙහෙට තියෙන්නේ ඒක නාදත්තර බාහිර බලයක්. මෙයාට සමාන හා ප්‍රතිවිරුද්ධ කෙනා මේ පැත්තට තියෙන එක නාදත්තර බාහිර බලයක්. නාදත්ත අචලව සවි කරලා තියෙන්නේ. අපි සලකන්නේ කේතුවේ සමතුලිතතාවය. ඒකින්ද කේතුව මත ක්‍රියාත්මක බාහිර බල පමණයි සටහන් කරන්නේ. පැහැදිලිනේ? දැන් තව ලස්සන වැඩක්. ඒකතල බලපත්‍ය සමතුලිතයි තිරස් බල සලකා. තිරස් විභේදන සංරචක වල දෛශිකතු බිඳුවයි. දැන් යන්න මම ඇඳන උතෙන්ට ආවනේ. යන්න කේතුවේ සමතුලිතතාවයේ සලකා තිරස් බල සලකමු. යන කේතුවේ සමතුලිතතාවයේ සලකා තිරස් බල සලකමු. කේතුවේ සමතුලිතතාවයේ සලකා තිරස් බල සලකමු. එහෙම ලියන්න. කේතුවේ සමතුලිතතාවයේ සලකා තිරස් බල සලකමු. තිරස් බල. එහෙනම් තිරස්ව විභජන සංරචක වල දෛශිකතු බිඳුවයි. මේක තිරස් සංරචකය t sin θ. සිරස් සමග θ කෝණයක් කෝණයෙන් ඉවතට sin t sin θ. t sin θ වෙනවා. ඊට පස්සේ මෙයාගේ තිරස් සංරචකයේ සලකන පැත්තට ප්‍රතිවිරුද්ධ ඍණ වෙනවා. ඍණ t sin β වෙනවා. මෙයා සිරස් තිරසර බලපෑමක් නැහැ. දෛශිකතුව බිඳුවයි. මෙයා මෙහෙට දාන්න t sin තිර සමානයි t sin β. මෙයාට මෙයා කැපෙනවා. දැනනවා sin තිර සමානයි sin β. θ β සුළු කෝණ. ඒකින්ද මට කියන්න වෙනස් සුළු කෝණ තියෙනවද? එකම sin එක ලබා දෙන. එහෙම නැහැනේ. ඒකින්ද θ සමානයි β වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ආතතියයි සිරස සමග සාධන කෝණ සමාන වෙනවා. θ සමානයි β වෙනවා. ඒ කියන්නේ මෙයා සමානයි θ. මේ ඒකාන්තර කොණ මෙයා සිරස් ඒකාන්තර කෝණ මෙයා θ. ඒකාන්තර කෝණ මෙයා θ වෙනවා. පැහැදිලිනේ? ඔය ආකාරය වෙනවා. ඊට පස්සේ දැන් මේ ක්‍රියාකාරකම හොඳට බලුට දාගන්න. මොකද ඊළඟ නම් වලදී මේ ඕන වෙනවා. දැන් ඊට පස්සේ මෙන්න මෙහෙම සිද්ධියක් බලන්න. මර ගන්නම් මෙන්න මේ ශීර්ෂය කැපිටල් A ලෙස. මෙතන ගුරුත්ව කේන්ද්‍රය G. මෙතන කැපිටල් B. මෙතන කැපිටල් C. මර ගන්න AG ට GB අනුපාතය. මම කියන්නේ AG දෙක කොච්චරද බෙදෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය 4න් 3යි උස. එහෙමනේ. අපි මම ගන්නම් කේතුවේ උස h කියලා මේ. කේතුවේ උස මම ගන්නවා h ලෙස. කේතුවේ උස මම h කියලා ගන්නවා. එහෙනම් AG දිග 4න් 3යි h. බලගන්න. මෙන්න මේ දිග 4න් 3යි h. මේ දිග 4න් 3යි h වෙනවා. මේ දිග 4න් 1යි h වෙනවා. ගුරුත්ව කේන්ද්‍රය තියෙන සමිතියක්ෂය මත කේතු ශීර්ෂයේ සිට 4න් 3යි උස කියන දුරින් මං කේතුවේ උස h කියලා ගත්තා. 4න් 3යි h 4න් 1යි h වෙනවා. දැන් හොඳට අහගන්න. දැන් θ නොදන්නා කෝණයක්. ඇතර මේ මං ගත්ත θ β නොදන්නා කෝණනේ ඇල්ෆා අපි දන්නා කෝණයක් වෙනවා. මේක අඩසිරස් කෝණය. එයා tan inverse මූල දෙක බව ගන්න දීලා තිනවා. එතන මෙයා දන්න කෝණයක් θ සහ β නොදන්න කෝණ. අපි θ β සමාන බව ඔප්පු කරලා තිනවා. ඒකින්ද දැන් මම ගත්ත මෙයා තිර ලෙස මෙයා සමාන θ නොදන්නා කෝණයක් වෙනවා. එහෙමනම් නොදන්නා කෝණ ඉස්සෙල්ලාම ගණනය කරලා ඉන්න ඕනේ. θ කියන නොදන්නා කෝණය මම ගණනය කරන්න යන්නේ. බලගන්නද? මෙයා 90යි. හොඳට අහගන්න. මෙයා 90යි. මේ කෝණය 90 ඍණ ඇල්ෆා. මෙයා 90 ඍණ ඇල්ෆා. මේ කෝණය 90 ඍණ ඇල්ෆා වෙනවා. මෙයා ඇල්ෆා මෙයා 90යි මෙයා 90 ඍණ ඇල්ෆා. ප්‍රතිමුඛ කොට මෙයා 90 ඍණ ඇල්ෆා. මරගන්නම් මෙතන ඊලක්ෂය ලෙස. උත්සාහය
තීට ලබා ගැනීම. දැන් AEට EC අනුපාතය හොයාගත්තොත් මට පුළුවන් මම මෙතන අරගත්තොත් O ලෙස බලන්න AOC ත්‍රිකෝණය සලකා කොට් ප්‍රමේය දාන්න පුළුවන්. දැන් මේක විශේෂ හඳුනා ගැනීමක් අද දවසේ කරන. එහෙනම් මේ අත්දැකීම තමන් අරගන්න ඕනේ. දැන් බලන්න ACO ත්‍රිකෝණය AC පාදය ඊලක්ෂයේදී යම් අනුපාතයකට බෙදෙනවා. මේ කෝණය අනුවරින් ඇල්ෆා දන්න කෝණයක්. මෙයා තීට මෙයා තීට නොදන්නා තීට හොයන්න ඕනේ. දැන් මට AEට EC අනුපාතය මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මේ බලන්න. හොඳට අහගෙන ඉන්න. මෙන්න මේ ත්‍රිකෝණයයි මම ECට සම්මුඛ පාද ලම්බයක් අඳිනවා. බලන්න. ECට සම්මුඛ පාදයට අඳින ලම්බකයක්. මේ ලම්බයේ අඩිය මං ගන්නම් කැපිටල් M ලෙස. දැන් මෙයාට මෙයා සමාන්තරයි. මෙයා 90යිනේ. අනුරූප කෝණ මෙන්න මේ කෝණය ඇල්ෆා වෙනවා. මෙන්න මේ කෝණය ඇල්ෆා. පැහැදිලිනේ? දැන් AGE ත්‍රිකෝණයයි EMC ත්‍රිකෝණයයි මේ කෝණට මේ කෝණය සමානයි. මේ කෝණට මේ කෝණය සමානයි. ඇත්තටම මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය සමාන වෙනවා. එහෙනම් මට කියන්න AGE ත්‍රිකෝණයයි EMC ත්‍රිකෝණය මොකද වෙන්නේ? සමකෝණී. ඒ හින්දා සමරූපී වෙනවා, අනුරූප සමානුපාත වෙනවා. ඔව සාමාන්‍ය පෙළ සිද්ධාන්ත. බලන්න AGE ත්‍රිකෝණයයි EMC ත්‍රිකෝණයයි සමකෝණී වෙනවා. සමකෝණී ත්‍රිකෝණ සමරූපී වෙනවා. අනුරූපාද සමානුපාත වෙනවා. මට ඒකෙන් පුළුවන් AEට EC අනුපාතය ලබා ගන්න. පළවෙනි ගාන විශේෂයි. හරි. ඔය ආකාරයෙන් සරහන් කරන්න. ඔය දත්තයන් සියල්ල ඔය විදිහට සරහන් කරන්න. මේ කරන දේ මොළයට දාගන්න. ඔය කරන දේ මොළයට දාගන්න. පැහැදිලිව හිතන්න. හරි. පැහැදිලිව ගන්න හදන්න. පැහැදිලිව හිතන්න. මේ කතා කරන දේවල් තමන්ගේ සාමාන්‍ය අත්දැකීම් කරගන්න. දැන් AGE ත්‍රිකෝණය සහ යන AGE ත්‍රිකෝණය AGE යන AGE ත්‍රිකෝණය සහ EMC ත්‍රිකෝණය සමකෝණී වෙයි. එම නිසා සමරූපී වෙයි. සමකෝණී වෙයි. එම නිසා සමරූපී වෙයි. අනුරූප පාද සමානුපාත වෙයි. හරිනේ. AGE ත්‍රිකෝණය සහ EMC ත්‍රිකෝණය සමකෝණී වෙයි. එම නිසා සමරූපී වෙයි. අනුරූප පාද සමානුපාත වෙයි. අනුරූප පාද සමානුපාත වෙනවා. දැන් මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි සමකෝණී සමරූපී වෙනවා. අනුරූප සමානුපාතය. අනුරූපද 90ට ඉදිරියෙන් AE ලියන AE බෙදීම අනුදිරියෙන් EC සමානයි. මෙන්න මෙයාට ඉදිරියෙන් 4න් 3යි H 4න් 3යි H බෙදීම මේ දිගට මේ දිග අනුපාතයනේ. මෙයාට ඉදිරියෙන් මෙයා මෙයාට ඉදිරියෙන් මෙයා. දැන් EM කියලා කියන්නේ 4න් 1 H මේ. මෙයා 4න් 1යි H මෙයා 4න් 1යි H. මේ ඍජු කෝණාශ්‍රයක්. මෙයා 4න් 1යි H මෙයා 4න් 1යි H. බෙදීම 4න් 1යි H. දැන් මෙයාට මෙයා කැපෙනම ලවය හරය 4න් වැඩි කරන්න AEට EC අනුපාතය 3ට 1යි. ඒ කියන්නේ AEට EC අනුපාතය 3ට 1ක් වෙනවා. මේ AEට EC අනුපාතය 3ට 1යි. පේනවනේ? දැනුම අත්‍යවශ්‍යයි. වර්ණ කරන විදිය. දැන් මට තීටව ඉතා පහසුවෙන් ගණනය කරන්න පුළුවන් වෙනවා. මෙවන්න. දැන් AOC ත්‍රිකෝණ කොට් ප්‍රමේය AOC ත්‍රිකෝණය AC පාදය ඊලක්ෂයේදී 3ට 1 අනුපාතයෙන් බෙදෙනවා මේ. අද මුලින් කරපු දේ. ABC ත්‍රිකෝණය
BC පාදය D ලක්ෂයේදී Mට N අනුපාතයෙන් බෙදෙනවා. D ලක්ෂයයි මේ තුන්වන ශීර්ෂයයි යා වෙලා තියෙනවා. දැන් බලන්න AOC ත්‍රිකෝණය AC පාදය E වලදී තුනට අනුපාතයෙන් බෙදලා මේ ලක්ෂයයි තුන්වන ශීර්ෂයයි යා වෙලා තියෙනවා. එහෙමනම් 3-1යි cot 90 රින් ඇල්ෆා මේ 3-1යි මෙයා දන මෙයා මේ කෝණේ කොට්ටගය සමානයි කෝණයේ ඉන්න පැත්තේ මේ අනිත් පැත්තේ කෙනා 3යි cot θ ඍණ 1යි cot θ. පැහැදිලිනේ? cot ප්‍රමේයන AOC ත්‍රිකෝණයට cot ප්‍රමේයෙන් ලියන්න AOC ලියන්න AOC ත්‍රිකෝණයට AOC ත්‍රිකෝණයට cot ප්‍රමේයෙන් cot ප්‍රමේයෙන් 3-1යි cot 90 රින් ඇල්ෆා ලියන්න 3-1යි cot 90 රින් ඇල්ෆා සමානයි 3-1යි cot 90 රින් ඇල්ෆා සමානයි 3යි cot θ කෝණේ ඉන්න පැත්තේ පැත්තේ කෙනා 3යි cot θ ඍණ 1යි cot θ 1යි cot θ. දැන් සුළු කරන් හතර වරක් මේ හතර වරක් cot කියන්නේ 1යට tan 90 ඍණ ඇල්ෆා මෙයා සමානයි 2යි cot θ. tan 90 ඍණ කෝණයක් පළවෘත පාදේ හතර වරක් 1යට පළවෘත පාදේ කෝණයි tan එකේ ධන 90 වර්ගයක ඔත්තේ මාරු වෙනවා tan cot වෙනවා 1යට cot ඇල්ෆා සමානයි 2යි cot θ. දැන් දෙවරක් 1යි දෙවරක් 2යි 1යට cot ඇල්ෆා කියන්නේ tan ඇල්ෆා 2යි tan ඇල්ෆා සමානයි cot θ. දැන් tan ඇල්ෆා කියලා බෙදනවා tan ඇල්ෆා කියන්නේ මූල 2යි මෙයා මූල 2යි ලියන්න 2යි මූල 2 සමානයි cot θ කියන්නේ 1ට tan θ. බෙදීම් වැඩි කිරීම බෙදීම කරන්න tan θ සමානයි 1ට 2යි මූල 2යි. ඒ කියන්නේ θ ගේ tan නගය මට ඔය විදිහට හම්බ වෙනවා. θ ගේ tan නගය මට ඔය විදිහට හම්බ. ඒ කියන්නේ θ කියන්නේ අපි දන්න කොහොමද දැන් θ ගේ ත්‍රිකෝණමිතික අගය මම හොයන් තිනවා. ඒ කියන්නේ මෙන්න මේ තන්තු නැත්නම් මේ ආතති බල සිරස සමග සාධන කෝණය මම හොයාගෙන θ ගේ tan නගය මම අඳුරගෙන තියෙනවා. θ ගේ tan නගය දන්නවා කියන්නේ sin නගය cos නගය නිකම්ම ලබා ගන්න පුළුවන් ඍජු කෝණ ත්‍රිකෝණයෙන්. tan θ එකයට මුල 2යි. ගණ කියන්නේ තන්තුවේ දිග කේතුවේ උසමෙන් 3 ගුණයක් කියලා. අපි කේතුවේ උස ගත්තේ h කියලා. මම ගන්නවා තන්තුවේ දිග l ලෙස. දැන් වෙනම ලියන්න. යන කේතුවේ උස h ද තන්තුවේ දිග l ද ලෙස ගනිමු. ලියන්න කේතුවේ උස h ද තන්තුවේ දිග l ද ලෙස ගනිමු. එහෙනම් l සමානයි 3h බව පෙන්වීම අපේ ඉලක්කය. ගාන කියන්නේ තන්තුවේ දිග කේතුවේ උසමෙන් 3 ගුණයක් බව. හරිනේ? මම ගත්තා කේතුවේ උස h කියලා තන්තුවේ දිග l කියලා. l සමාන වෙන්න ඕනේ 3h ට. එහෙම වුණා නම් පළවෙනි උත්තරේ එනවා. දැන් බලන්න එක ගන්න විදිය. තන්තුවේ දිග අපි l කියලා ගත්තේ. දැන් මෙන්න මෙහෙම සිද්ධියක්. හොඳට අහගෙන ඉන්න. මම මෙහෙම දැක්කුවොත් බලගන්න. විශේෂ අත්දැකීම් හරි පොඩි ගණන් විශේෂ අත්දැකීම්. මෙන්න මේ දිග මම ගන්නවා x කියලා. මම ගන්න මේ තන්තු දිග x නම් මෙන්න මේ තන්තු දිග කොච්චරද? l ඍණ x වෙනවා. හරිනේ? මගේ අරමුණ l සහ h අතර සම්බන්ධතාවයක් ගොඩනැගීම. දැන් පරිස්සමෙන් තේරුම් ගන්න. θ අපි දන්නා ගයක් වෙනවා. දැන් මෙන්න මෙහෙම සීන් එකක් හොඳට අහගන්න. මෙයා තිරස් මෙයා සිරස් මෙයා 90යි. මේ ලක්ෂ්‍යය මම අරගන්නවා z ලෙස. OZC ත්‍රිකෝණය ඇතුළේ පේනවනේ. දැන් බෝඩ් එක කරද්දිම ලියා ගන්න මොකද නැත්තම් මේක නිකන් පච්චයක් වගේ තව ටිකකින්. හොඳට බලලා තමයි තේරුම් ගන්න මොකක්ද තියෙන්නේ කියලා. බලගින් හරිනේ. දැන් හොඳට අහගන්න මෙතනදී මම උත්තරේ ගන්න විදිය. දැන් L කෙනෙක් කෙනා 3h බව පෙන්වීම මගේ ඉලක්කය. L කෙනෙක් කෙනා 3h බව පෙන්වීම මගේ ඉලක්කය අරමුණ වෙනවා. දැන් බලන්න
මෙන්න මේ දිග x. මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණී දිහා බලන්න. බලන්න AGO ඍජු කෝණ ත්‍රිකෝණය කර්ණය x කෝණය θ. AG දිග x sin θ වෙනවා. කර්ණය වර කෝණේ sin නගය. පැහැදිලිනේ? ඊට පස්සේ OZC ත්‍රිකෝණය බලන්න. කර්ණය L ඍණ x කෝණය θ. සම්මුඛ පාදය ZC කියන්නේ L ඍණ x sin θ වෙනවා. පැහැදිලිද? අපිට ඒ ආකාරයෙන් අදහසක් අරගන්න පුළුවන් වෙනවා. උත්සාහය තන්තුවේ දිග කේතුවේ උසමෙන් 3 ගුණයක් බව පෙන්වීම. අපි කිසිදේ නෝට් එකක් පොලිව්වා එකම දිගක් ආකාර දෙකකින් ලබා ගත්තොත් අලුත් සම්බන්ධතාවයක් එනවා. එකම බලය වෙනත් ආකාර දෙකකින් හොයාගත්තොත් අලුත් සම්බන්ධතාවයක් එනවා. දැන් මෙතන තවත් ලස්සන වැඩක්. මෙන්න මේ ත්‍රිකෝණය මම අරගත්තොත් බලන්න AGO ඍජු කෝණ ත්‍රිකෝණයෙන් ලියන්න. AGO ඍජු කෝණී ත්‍රිකෝණයෙන් ලියන්න. AGO ඍජු කෝණී ත්‍රිකෝණයෙන් බලන්න AG දිග සමාන වෙනවා කර්ණය වර කෝණේ sin එක. මේ ඍජු කෝණ ත්‍රිකෝණයේ කර්ණය x කෝණය θ. සම්මුඛ පාදය කර්ණය වර කෝණේ sin නගය. ලියන්න AG සමානයි x sin θ වෙනවා. x sin θ. ඊට පස්සේ OZC ඍජු කෝණී ත්‍රිකෝණයෙන් ZC සමාන වෙනවා කර්ණය වර කෝණේ sin නගය. ලියන්න ZC සමානයි සම්මුඛ පාද දිග මේ දිග සමානයි කර්ණය වර කෝණේ sin නගය L ඍණ x sin θ. අපි දන්නවා AG ධන GB කියන්නේ H ට AB ටනේ. AB කියන්නේ H. පැහැදිලිනේ? දැන් ලියන්න AG ධන GB සමානයි AG ධන GB සමානයි H ට. AG ධන GB සමානයි H ට. දැන් බලන්න GB කියන එක නා සමාන වෙනවා ZC ට. දැන් ලියන්න AG ධන GB සමාන වෙනවා ZC ට. සමාන H ට. AG දිග 4න් 3යි H වෙනවා. AG දිග 4න් 3යි බලන්න. දැන් AG දිග අපි කලින් ගත්තා. AG දිග x sin θ වෙනවා. AG දිග x sin ලියන්න x sin θ. ධන ZC කියන්නේ L ඍණ x sin θ. ලියන්න L ඍණ x sin θ සමාන H ට. sin θ පොදුයි L ට ගන්න x ධන L ඍණ x සමාන H ට. මෙයාට මෙයා කැපෙනවා L වරක් sin θ සමානයි H ට. අපි දන්නා tan θ 1යට 2යි මුල 2යි. ලියන්න tan θ සමානයි 1යට 2යි මුල 2යි. ඍජු කෝණී ත්‍රිකෝණයෙන් මෙයා තිර නම් tan කියන්නේ සම්මුඛ පාදය බෙදීම් බද්ධ පාදය. පහිතකර සම්බන්ධය මෙයා 3යි. මෙයාගේ වර්ග දන්න මෙයාගේ වර්ගයේ වර්ගමූලයනේ. දැන් යන sin θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එම නිසා L වරක් 3න් 1 සමානයි H ට. බෙදීම වැඩි කිරීම ගන්න L සමානයි 3යි H ට. තන්තුවේ දිග කේතුවේ උසමෙන් 3 ගුණයයි. යන තන්තුවේ දිග කේතුවේ උසමෙන් 3 ගුණයක් වේ. තන්තුවේ දිග කේතුවේ උසමෙන් 3 ගුණයක් වේ. බණ ගන්න හදපු විදිය. ජාමිතික සම්බන්ධات එක්ක ගාන හැදෙන විදිය බලන්න. මම කියන්නේ මෙතන කොට් ප්‍රමේය පාවිච්චි කරපු විදිය පැහැදිලිද? කැමරා ගල් බැරිද ඔක්කොම එකට ගන්න? බලන්න. දැන් රූපේ ඕනේ අර හදපු ටික විතරයි. අහමු දෙන්න බලන්න. නවුලක් නැහැ නේ. නාකියෝ නැහැ නේ මේකේ. උඹයි මයි හැර. හරිනේ. ඇස් පේනවනේ. උඩ අක්කලට පේනවනේ. පේනවනේ පොඩ්ඩනේ. අවුල නැහැ නේ. හරි බලන්න දැන්. දැන් බලන්න තන්තුවේ දිග කේතුවේ උසමෙන් 3 ගුණයයි. දැන් මෙතන කරපු ක්‍රියාකාරකම පොඩි දේවල් ඒ වුණාට ඕගොල්ලන්ට අලුත් දේවල්. එකම විදිහ ගණන් සෙට් එකක් හදන්න මේවා ටිකක් ඔලුවට හුරු වෙන්න ඕනේ. කතා කරන්න එපා. කතා බෑ. මේකත් එක්ක ඉඳපන්.
නැත්තම් ගෙදර ඵලයන් ආයෙ එන්න එපා. අහගන්න. දැන් මෙතන කොට් ප්‍රමේය පාවිච්චි කරපු විදිය පැහැදිලිද? AOC කොණ්ඩ කොට් ප්‍රමේය දාපු විදිය. කොට් ප්‍රමේය එතන ජ්‍යාමිතික සම්බන්ධය තමන්ගේ සාමාන්‍ය දැනීමක් වෙන්න ඕනේ. දැන් බලන්න කොට් ප්‍රමේය පාවිච්චි කරන විදිය අහගෙන ඉන්න. කතා කරන්න එපා කියලා කිව්වේ. සිංහල තේරුම් ගන්න ඔක්කොම කලින් ගාන හදලා උත්තරේ තනියම ගත්තත් කමක් නැහැ කතා කරන්න එපා. හොඳයි පස්සේ යන ගන්න ඊට පස්සේ. දැන් ගොම්පොරත් එක්ක හදාගෙන ඉන්න ඊළඟට. බලගන්න. මේ තියන්නේ ABC ත්‍රිකෝණය BC පාදය D ලක්ෂයේදී M ට N අනුපාතයට බෙදෙනවා. D ලක්ෂයයි තුන්වන ශීර්ෂයයි යා කරලා තියෙනවා. D ලක්ෂයයි තුන්වන ශීර්ෂයයි යා කරලා. දැන් මේ දෙන සයකම BC පාදය කියලා ගත්තම BC ශීර්ෂය සලකලා තියෙන්නේ. BC පාදයේ D වලදී M ට N අනුපාතයට බෙදෙනවා. D ලක්ෂයයි තුන්වන ශීර්ෂයයි යා කරලා තියෙනවා. දැන් මේ කෝණය ඇල්ෆා බීටා කොටස් දෙකකට වෙන් වෙනවා. මෙයා තීටා. M ධන N cot තීටා. මෙන්න මේ කෝණ ඇසුරෙන් cot ප්‍රමේය ලියනවා නම් M ධන N cot තිර සමානයි කෝණය ඉන්න පැත්තේ මේ අනිත් පැත්තේ කෙනා M cot ඇල්ෆා ඍණ N cot බීටා. මේ දෙන්න ඇසුර ලියනවා නම් M ධන N cot තිර සමානයි කෝණ ඉන්න පැත්තේ N cot B ඍණ M cot C. පැහැදිලිනේ? දාතන අපි cot ප්‍රමේය පාවිච්චි කරා ගානේදී. ඊට පස්සේ බන ප්‍රතිඵලයේ වෙත ගියපු ක්‍රියාවලිය ඒවා හිතන්න ඕනේ. ඒවා තමයි තමන්ගේ අත්දැකීම් වෙන්නේ. ඊට පස්සේ මේ වගේ දේවල් තමයි ගණන් වලදී කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් එතන මේ වගේ දේ හඳුනා ගැනීම තමයි උඹලගේ ගණිත හැකියාව. නැත්නම් මේ ගාන විභාගයට එන්නේ නැහනේ. මේවා වෙනස් කර කර විවිධ යෙදීම් වෙනවා අපිට. ඒකින්ද ඒ යෙදීම් වලට තමන්ගේ ඔළුව හැදෙන්න ඕනේ. මට ගන්න මෙතන කරපු දේ පැහැදිලිද? හරිනේ? අපිට ඊළඟ කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපිට කියනවා තන්තුවේ ආතතිය සිරස් බල සලකනවා. මොකද වෙන්නේ? T cos alpha ධන T cos alpha සමාන එකටද W ට. යන සිරස් බල සලකමු. සිරස් බල සලකමු. සිරස් බල සලකමු. අරගන්න සිරස් බල. අපි සලකන පැත්තට T cos theta ධන T cos theta ප්‍රතිඋත්තරණ W දෛශකතු බිඳුවයි 2t cos theta සමානයි W ට. දැන් cos theta ගන්න cos theta බද්ධ පාදයේ බෙදීම කරන්නේ මේ cos theta. cos theta බද්ධ පාදය බෙදීම කරණය. ඔහොම නෙන්නේ දාදේශ කරන්න. දෙවරක් t වරක් cos theta කියන්නේ 2 මූල 2 බෙදීම 3යි සමානයි W ට. t සමානයි 3යි W බෙදීම 4යි මූල 2යි. අපේ ආකාරයෙන් ආතතිය ගණනය කරන්න පුළුවන් වෙනවා. පැහැදිලිනේ? සිරස් බල සැලකුවා නිකම්ම ප්‍රතිඵලය. ඔන්න ගාන හැදෙන විදිය. දැන් මට ගන්න සමතුලිත බල පද්ධතිය ඇඳපු විදිය පැහැදිලිද? අපි ඉස්සතියේ ඒ සම්බන්ධයෙන් අත්දැකීමක් ගත්තා. ඊට පස්සේ මේ අදහස වෙනස් කර කර ගණන් දෙනවා දැන් දෙන්න යන්නේ. මට ගන්න සීන් එක පැහැදිලිද? රූපය ඇඳපු විදිය. ඒවලු තියන්න බෑ හරි.